12:45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය ප්‍රකාශය TDK ජයන්ත. පොදු ස්ථානවලදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට අදාළ තාක්ෂණික කටයුතු ආරම්භේ. පළසභා රෝහල් කිහිපයක් රේඛීය අමාත්‍යාංශය යටතට. අනිකුත් නාලිකාවලට නොමැති වගකීමක් රාජ්‍ය ගුවන් විදුලියට පැවරී ඇතැයි ජනමාධ්‍ය ඇමති කියයි. කුරුණෑගල ප්‍රදේශයේ ජල යෝජනා ක්‍රමයක් අගමැති ප්‍රධානත්වයෙන් හෙට ජනතා අයිතියට. විපක්ෂයේ සූදානම් කර තිබූ උද්ඝෝෂණ මාලාවක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමත් සමග බිඳ වැටේ. දිවයිනේ ජලාශ රැස්සක සමස්ත ජල ධාරිතාව 70% ඉක්මවයි. ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට. උතුරු කොරියා බැලිස්ටික් මිසයිලයකට සමාන අවියක් අත්හදා බලයි. බංග්ලාදේශය හමුවේ පළමු වරට නවසීලන්ත කණ්ඩායමට ටෙස්ට් ක්‍රිකට් පරාජයක්. පොදු ස්ථානවලදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට දාලා තාක්ෂණික කටයුතු ආරම්භ කර තිබේ. එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා කේතේසා යෙදුම ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය මාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතා සඳහන් කරයි. එන්නත් කරන්නේ අනිවාර්ය කළ නොහැකිවත් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට හැකියාව ඇතැයි හිතෙම සඳහන් කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සංගමයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී. ඉදිරියේදී රේඛීය අමාත්‍යාංශ යටතට පළාත් සභාවල රෝහල් කිහිපයක් පවරා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වේ. ඇමති කෙහෙලිය රඹුකැල්ල මහතා සඳහන් කළේ රෝහල් වලට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව යටතල පහසුකම් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සැලකිල්ලටගෙන මහජන සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීමට පියවරගෙන ඇති බවයි. 13 වැනි සංශෝධනය යටතේ රේඛීය අමාත්‍යාංශයට පවරා ගැනීමේදී පළාත් සභාව සතු ආයතන සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු කරුණු රැසක් පවතින බව ඇමතිවරයා පෙන්වා දෙයි. රටේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම රටේ අනාගතය සඳහා සාධනීය පියවරක් වනු ඇත. මේ අතර දකුණු පළාතේ හෙද පරිපූර්ණක වෛද්‍ය සහ වෛද්‍ය වෘත්තිකයන් පැය 24ක වැඩවර්ජනයක්ද ආරම්භ කර ඇත. ගුවන් විදුලි ශ්‍රාවකයා දිග්විජය කළ හැක්කේ නූතන තාක්ෂණය හා මානව සමාජය පිළිබඳ මනා අධ්‍යයනයකින් පමණක් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අරාපිරුම් මහතා පවසයි. ගෝලීය පුරවැසියන් තුළ විද්‍යාත්මක ඇතිවන වෙනස්කම් හා ඔවුන් සංවේදී වන ආකාරය කෙරෙහිද මෙහිදී අවධානය යොමු කළ යුතුය. මෙරට අනිකුත් නාලිකාවලට නොමැති වගකීමක් රාජ්‍ය ගුවන් විදුලිය සතුව පවතින බව අමාත්‍යවරයා සඳහන් කරයි. ගුවන් විදුලියේ මහගෙදර යන විරුද්ධාවලිය අත්කරගත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට වසර 55ක් සපිරන අද සිය සුභාශිංසන පිරිනමමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. අපේ රටේ ගුවන් විදුලියේ මහගෙදරට සංස්ථාවක් බවට පත් වෙලා වසර 55ක් සපිරන දවසේ අද ඊටාම ප්‍රීතිමත් හැඟීමකින් මම මේ පණිවිඩය ගුවන් විදුලි සංස්ථාවේ ඔබටත් ඒ වගේම ශ්‍රාවකයන් වන රට පුරා විසිරිච්ච සියලුනාටමත් විශේෂ අමාත්‍යවරයාටත් වඩා ඉතා කුඩා දරුවෙක් සිටි අවදියේ ඉඳලා ළමා මණ්ඩපය පිළිබඳව උනන්දුවක් දක්වපු පුංචි දරුවෙක්ගේ ඉඳලා යවුන සමාජ හරහා ජාතික දේශපාලනයට ආපු ප්‍රතිපත්ති සම්පාදකයෙක් විදියට ගුවන් විදුලියට සුබපතන එක තමයි මේ පළවෙනි අවශ්‍යතාවය. මොකද සාමාන්‍යයෙන් මේ රටේ පවතින අනිකුත් නාලිකාවලට නැති වගකීමක් රාජ්‍ය ගුවන් විදුලියට තියෙනවා. එක පැත්තකින් රාජ්‍ය විධිමත්ව පවත්වාගෙන යාම. ඒ වගේම ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම. ඒ වගේම සෞන්දර්යාත්මකව සම්මන්ගේ සමාජය සෞන්දර්යාත්මකව උසස් තලයක රඳවා තබා ගැනීම. ඒ වගේම සමාජය දැනුවත් කරන එක. මෙන්න මේ ප්‍රධාන වගකීම් 4 වෙනුවෙන් ඔබට තියෙන වගකීම නැවතත් මෙනෙහි කරන්නට ඕන දවසක් විදිහට අද දවස් අපි තීරුම් ගත යුතු තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සංස්ථාවක් බවට පත්ව අදට වසර 55ක් සපිරේ. ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහන් රසක් ඊයේ මෙන්ම අදත් ක්‍රියාත්මක කෙරේ. සංස්ථා පරිශ්‍රයේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් ඊයේ පැවැත්වින. අද උදෑසන සංඝගත තාක්ෂණාවකි. සංස්ථා කුමාරතුංග මැදිරියේදී අද පෙරවරුවේ සර්ව ආගමික වතාවත් සිදු විය. හින්දු ආගමික වතාවත් බාබු ශර්මා රාමචන්ද්‍රන් කුරක්කල්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින. ඉස්ලාම් ආගමික වතාවත් අසේක් හසන් මෞලානාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. ලාල් පුෂ්පදේව ප්‍රනාන්දු පියතුමාගේ සහභාගීත්වයෙන් කතෝලික ආගමික වතාවත් සිදු කෙරින. අද පසුරු 2 සිට පුරා සිව්පැයක් සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී
විජිනපතමෙන් යුගාසන ධර්මදේශනයක් පැවැත්වේ. ප්‍රවචන කීර්තිශ්‍රී මధుරභානී පූජ්‍ය දූවේගොඩ ධර්මාරාම ස්වාමින් වහන්සේ සහ විචිත්‍රබානක පූජ්‍ය කෝන්ගොඩ විමල ඥාන ස්වාමින් වහන්සේ ඊට සහභාගී වෙති. FM 91.7 සහ 91.9 සිංහල ස්වදේශීය සේවා තරංගමාලා ඔස්සේ එය සජීව ලෙස විසුරුවා හැරේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින් මහවැලිගඟ මූලාශ්‍ර කරගනිමින් කටුගස්තොට සිට ගලගෙදර ඔස්සේ පොම්පාගාර දෙකක් යොදා සම්පාදනය කර ඇති පානීය ජල යෝජනා ක්‍රමය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාවත ගමදී හෙට පස්වරුවේ ජනතා අයිතියට පැවරේ. මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 33,000කි. කුරුණෑගල මලිදේව බාලිකා විදුහලේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 10:30ට සිදු කෙරේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදනය යටතේ ඒ සඳහා රුපියල් මිලියන 84ක් වැය කර ඇත. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා රාජ්‍ය ආයතන රැසක වෘත්තීය සමිති ඒකරාශී කරගනිමින් විපක්ෂයේ දැවැන්ත උද්ඝෝෂණයක් සිදු කිරීමට සැලසුම් කර තිබුණි. විවිධ ප්‍රදේශවලින් ජනතාව එක්රැස් කිරීමට ගිය මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමත් සමග බිඳ වැටී තිබේ. මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපතිස් මත බවට තොරතුරු ලැබී ඇත. රාජ්‍ය සේවකයන් 5000ක් පමණ ඊට සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර තිබුණි. මේ මාස 24 හෝ 25 යන දිනවලින් එක් දිනක ජනතාව කොළඹට කැඳවා ගාලු මුදුර දක්වා ගමන් කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබූ බවට වාර්තා වේ. රට අභියෝග රැසක් මැද්දේ පවතිද්දී සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා පසුගිය කාලයේදී උද්ඝෝෂණ ගණනාවක් පැවැත්වීමට විපක්ෂයේ ක්‍රියා කළේය. රසායනික පෝර සහල් මාෆියාව වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ශාස්ත්‍රයේ ගුරු විදුහල්පති කණජ තෙල් සේවකයන් ඇතුළු ශාස්ත්‍රවල පිරිස් යොදා ගනිමින් උද්ඝෝෂණ පැවැත්වීමට ඔවුහු ක්‍රියා කළහ. ඔවුන්ගේ අරමුණ වන්නේ රජය අපහසුතාවට පත් කිරීමයි. නිරිතතික මෝසම්මැසි සක්‍රිය වීම නිසා දිවයිනේ ජලාශ රැසක සමස්ත ජල ධාරිතාව 70% පමණ ඉක්මවා ඉහළ ගොස් ඇතැයි වාරිමඩක අධ්‍යක්ෂ ජල කළමනාකරණ ඩී අබේ සිරිවර්ධන මහතා පවසයි. අම්පාර දිස්ත්‍රික්කයේ ජලාශ 15ක් පමණ වාන් දමන මට්ටමට පත් ඇත. අනිකුත් ජලාශ රැසක් ජල මට්ටම 80% දක්වා ඉක්මවා තිබේ. ජලාශ කිහිපයක් වාන් දමමින් පවතී. අනුරාධපුර දිස්ත්‍රික්කයට ලැබුණු අධික වැසි නිසා මධ්‍ය පරිමාණ ජලාශ 20ක් පමණ උපරිම ධාරිතාවට ළඟා වී ඇත. එහෙත් ගංවතුර තත්ත්වයක් වාර්තා නොවේ. පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු 8ක් අඩිය බැගින් තවදුරටත් විවෘතව තැබේ. සමස්තයක් වශයෙන් උතුරු මැද හා නැගෙනහිර පළාත්වල වර්ෂාව යම් අඩුවීමක් පෙන්නුම් කරන බවද හෙතෙම සඳහන් කරයි. ප්‍රධාන ජලාශ 15ක් පමණ සුළු වශයෙන් වාන් දැමීමක් තියෙනවා. මේ හේතුවෙන් පහත් වීම වල ජනතාවට ලොකු බලපෑමක් නැහැ. නමුත් ප්‍රධාන ගංගා විශේෂයෙන් මහවැලි යාන්නොය කලාවය මුන්දෙනි ආරු කියන ගංගා වල ජල පහර ඉතාම සැරට ගලා බසින්න පුළුවන්. ඒ නිසා ඒ ගංගාශ්‍රිත ජලය භාවිත කරන අය ඉතාම පරිස්සම් වී වැදගත්. විශේෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ රඹකන්නෝය ජලාශය ගේට්ටු දෙකක් අඩිය බැගින් උත්සව කළා සුළු වශයෙන් වාන් දැමීමක් කරනවා තප්පරයක ගණන් 800ක් විතර. ඊට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනේ ජලාශය ගේට්ටු 6ක් අඩි 4 බැගින් උත්සව කළා තවදුරටත් තප්පරයක ගණන් අඩි 6000ක් පමණ කලාවේ පහරට මුදා හරිනවා. ඒ වගේම හැම දිස්ත්‍රික්කයේ යාන්වය ජලාශය ගේට්ටු 3ක් අඩිය බැගින් උත්සව කළා තප්පරයක ගණන් අඩි 2500ක් පමණ යාන්වය පහරට මුදා හරිනවා. සමස්තයක් වශයෙන් ගත් කල මේකී ප්‍රදේශවල උතුරු මැද නැගෙනහිර යන පළාත්වල වර්ෂාව කිසියම් අඩුවීමක් තිබෙන බවට වාර්තා වෙනවා. ඒ අනුව විශාල බලපෑමක් ගංවතුර සම්බන්ධයෙන් විශාල බලපෑමක් සිදු වෙන එකක් නැහැ කියලා විශ්වාස කරනවා. වගාව සඳහා අවශ්‍ය ජලය සම්පූර්ණයෙන්ම නිකුත් කිරීම මේ දවස්වල සිදු වෙනවා. කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ ඊයේ දහවල් පීය ඇනුමකින් තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණ වයසේ පසු වුණ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකි. ග්‍රෑන්ඩ් පාස් පොලිසිය අත්අඩංගුවටගෙන ඇති සැකකරුවෝ අවුරුදු 12, 14, 15, 16 සහ 17 යන වයසවල පසු වෙති. තරුණ පිරිස අතර ආරවුලක් සම්බන්ධයෙන් නැති වචන හෝමාරුවක් දුරදිග ගොස් මේ පීය ඇනුම සිදු කර ඇත. සැකකරුවන් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි. රටේ දරුවන්ට දිය හැකි උතුම්ම දායාද ශක්තිය අධ්‍යාපනයේ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි. මෙරට අධ්‍යාපනයේ ලෝකයට ගැලපෙන පරිදි ක්‍රියාත්මක වේ යුතුය.
සුහුරු උගත් බුද්ධිමත් දරු පරපුරක් නිර්මාණය කිරීම යුගයේ අවශ්‍යතාවකි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ අඩුපාඩු පවතී. ඒවාට පිළියම් යෙදිය යුතුය. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේදී එක් කරගනිමින් රටේ දරු පරපුරට අධ්‍යාපන ලබා දිය යුතු බව විපක්ෂ නායකවරයා පවසයි. උන් මදහස් පළ කළේ ත්‍රිකුණාමලයේ කින්යාල් අලිගාර මහාවිද්‍යාලයේ පැවති උත්සවයකට එක් වූ අවස්ථාවේදී. මීළඟට ප්‍රමුඛ පුවත. අපි හැමෝටම අපිටම කියලා ලෝකයක් තියෙනවා. ඒකේ ආරක්ෂකයා අපිමයි. සිව්වැලි බිලිඳෙක් වගේම හයිය මිනිස්සුත් ත්‍රිරෝද රථයක් වගේම අති නවීන වාහනත් ආදරණීය නිවහන් වගේම රට ගොඩනගන යෝධ ව්‍යාපෘතිත් මේ දේශයේ මේ සෑම ලෝකයක්ම දශක 6ක් වගේම තවත් වසර 100,000ක් ආරක්ෂා කරන දේශාරක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ගෑස් ටොන් දසදහසක් රැගත් නෞකාවක් දිවෙන්ට අද පැමිණීමට නියමිත ඇතැයි ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, කුරුණෑගල, නුවරඑළිය, මහනුවර ඇතුළු ප්‍රදේශවලට දිනකට ගෑස් සිලින්ඩර් දසදහසක් 15,000ක් අතර සංඛ්‍යාවක් සපයන බව එම සමාගමේ සභාපති WKH වැගපිටිය මහතා පවසයි. හම්බන්තොට ගෑස් පර්යන්තයේ සහ පිරවුම්හලේ ප්‍රමාණවත් ගෑස් හැපෙවුමක් පවතී. පුළුල් ප්‍රතිපත්ති පරීක්ෂාව හේතුවෙන් ගෑස් සිලින්ඩර් පිරවීමේ ක්‍රියාවලිය ප්‍රමාද වන බව හෙතෙම සඳහන් කරයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. ඉදිරි සති දෙක තුළ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සංගමය අනුතුරු අඟවයි. එම සංගමේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ නිවාඩු කාලයේදී මිනිසුන්ගේ නොසැලකිලිමත් හැසිරීම මීට හේතු වේ හැකි බවයි. ඔමික්‍රෝන් රෝගීන් දිවෙනේ ප්‍රදේශ කිහිපයකින් හඳුනාගෙන තිබේ. එය සමස්ත රටටම තර්ජනයක් වේ හැකි බව හෙතෙම කියයි. එබැවින් වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම හා සෞඛ්‍ය පිළිවෙත් දැඩි ලෙස අනුගමනය කිරීම වැදගත් බව හෙතෙම අවධාරණය කරයි. විදෙස් පුවත්. කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් අතර මෘදු රෝග ලක්ෂණ පෙන්눔 කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහි නිලධාරීන් පෙන්වා දෙන්නේ මේ ප්‍රභේදය නාසය උගුර ඇතුළු කොටස් වලට බලපාන බවයි. ඒත් එන්නත් ලබාගත් පුජලයන්ට රෝහල්ගත කිරීමෙන් හා මරණ වලින් ආරක්ෂා කරන බව එම සංවිධානය පෙන්වා දෙයි. කෙසේ වෙතත් ඔමික්‍රෝන් ප්‍රභේදය අනිකුත් ප්‍රභේදවලට වඩා ඉහළ සම්ප්‍රේෂණයක් පවතී. ජනගහනය අධික එන්නත් නොකළ ප්‍රදේශවල ජනතාව අතර ඒ සීග්‍රෙන් පැතිරියා හැක. සෞඛ්‍ය විශේෂඥවරුන් පෙන්වා දෙන්නේ ඉන්නත ලබාගෙන ඇති අයට මෙන්ම වෛරසයේ කලින් ආසාදනය වූවන්ටද මේ වැළඳිය හැකි බවයි. උතුරු කොරියාව හඳුනාගත් මිසයිලයකට සමාන අවියක් මුහුදට මුදා හැර ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. ජපාන වෙරළාරක්ෂක බලකාය සඳහන් කළේ ඒ බැලිස්ටික් මිසයිලයක් විය හැකි බවයි. කෙසේ වෙතත් ඒ මෙතෙක් තහවුරු කර නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උතුරු කොරියාවේ බැලිස්ටික් සහ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම තහනම් කර තිබේ. එන්නත් ලබා ගන්නේ නම් ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳ ජනතාව අනවශ්‍ය බයක් ඇති කර නොගත යුතු බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා පවසයි. ඒ ජනතාව ඒ පිළිබඳ වඩා සැලකිලිමත් විය යුතුය. ඉකුත් සඳුදා ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයින් මිලියනයකට අධික පිරිසක් වාර්තා විය. ඉන් දිනකට පසු ජනාධිපතිවරයා ජාතිය අමතමින් මේ බව සඳහන් කළේය. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. නිවසේ පරිභෝජනයේදී බ්ලෙන්ඩරයක් හෝ සැකසූ හා පිටිකල පොල් කිරි භාවිතා කර නාස්තිය අවම කරගන්න. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සඳහා විමසන්න. 1928 නාස්තිය අඩු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පරීක්ෂණ ආයතනයේ පණිවිඩයක්. කෑගල දිස්ත්‍රික්කයේ එකම ක්‍රීඩා පාසල වන තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහාවිද්‍යාලයේ සංවර්ධනයට පියවර ගැනේ. ග්‍රාමීය හා පාසල් යටතල ක්‍රීඩා පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ක්‍රීඩා පාසල් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ඒ සඳහා රුපියල් මිලියන 25ක් වෙන් කර ඇත. මෙම ව්‍යාපෘතිය ත්‍රිවිධ හමුදා මගින් ඇස්තමෙන්තු කර හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සිදු කෙරේ. මීට දාල සාකච්ඡාවක් කෑගල දිස්ත්‍රික් ලේකම් මහින්ද වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ පැවැත්විණි. මෙම ව්‍යාපෘතිය යටතේ විද්‍යාලයේ බාලක බාලිකා නේවාසිකාගාරවල යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ. පීනුම් තටාකයට ආරක්ෂිත වැඩක් ඉදි කිරීමටද නියමිතව පවතී. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය
සංවර්ධන පුවත්. නිවසේ පරිභෝජනයේදී බ්ලෙන්ඩරයක් හෝ සැකසූ හා පිටිකල පොල්කිරි භාවිතා කර නාස්තිය අවම කරගන්න. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සඳහා විමසන්න. 1928 නාස්තිය අඩු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පරිශන ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත්. නවසීලන්තේ මවුනිගනුවෙහි පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අද සමත්ය. එම කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 40ක ඉලක්කයක් එල්ල විය. ඒ අනුව දෙවැනි ඉනිම සඳහා පන්දුවට පාර දුන් බංග්ලාදේශ කණ්ඩායම කඩලු 2ක් ලැබී ලකුණු 42ක් ලබා ජයග්‍රහණ තහවුරු කර ගැනීමට සමත්ය. ටෙස්ට් තරගයකදී නවසීලන්ත කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම වෙතින් පරාජයට පත් වූ පළමු අවස්ථාව මෙයයි. ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන මහතා ලබන ඉරිදා බටිරින්දෙව් කොදෙව් බලා පිටත් යාමට නියමිතයි. කොදෙව් බලා ගොස් සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් කණ්ඩායම දිරිගැන්වීම මෙහි අරමුණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඩී කාණ්ඩය යටතේ තරගවදී. ස්කොට්ලන්තය, ඕස්ට්‍රේලියාව බටිරින්දෙව් කොදෙව් කණ්ඩායම සමග ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතව ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. මල්ටිලැක් මැක්ටයිල්ස් නිෂ්පාදකයන් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය සමූහයක් වන මැක්සන්ස් හෝල්ඩින්ග්ස් තම සේවකයන්ට රුපියල් 5000 දීමනාව ලබා දීමට තීරණය කර තිබේ. ඔවුන් ඊයේ මේ බව නිවේදනය කර තිබේ. එම සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සීම මිල්ෆ මහතා සඳහන් කළේ මෙම දුෂ්කර අවස්ථාවේ තම සේවකයන්ගේ අවශ්‍යතා සහ යහපැවැත්ම උදෙසා ප්‍රමුඛත්වය දීම සෑම සේවා පාරිභෝගික වගකීම් බවයි. මැක්සන්ස් හෝල්ඩින්ග්ස් සේවකයන් 3000ක අධික පිරිසකට එම දීමනාව හිමි වනු ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික්. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust තරහ අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදල් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. මේ වසරේදී සංචාරකයන් මිලියන 2.3ක් ආකර්ෂණය කර ගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඉන්දියාව මැද පෙරදිග සහ රුසියානු වෙළඳපොළ කෙරෙහි ප්‍රධාන අවධානය යොමු කරේ. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඩුබායි පැවැත්වෙන එක්ස්පෝ 2020 ප්‍රදර්ශනයට එක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. සංචාරකයන්ගේ පැමිණීමෙන් මේ වසරේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 4.5ක පමණ ආදායමක් උපයා ගැනීම ඉලක්කය බව හෙතෙම කියයි. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මුලතිව් සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇති විය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තනින් තන වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ප්‍රවෘත්ති අවසන් කිරීමට ව්‍යාලි සිරස්තල. පොදු ස්ථානවලදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට දාලා තාක්ෂණික කටයුතු ආරම්භේ. පළසභා රෝහල් කිහිපයක් රේඛීය අමාත්‍යාංශය යටතට. අනිකුත් නාලිකාවලට නොමැති වගකීමක් රාජ්‍ය ගුවන්විදුලියට ඇතැයි ජනමාධ්‍ය ඇමති කියයි. කුරුණාගල ප්‍රදේශයේ ජල යෝජනා ක්‍රමයක් අගමැති ප්‍රධානත්වයෙන් හෙට ජනතා අයිතියට. විපක්ෂයේ සූදානම් කර තිබූ උද්ඝෝෂණ මාලාවක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමත් සමග බිඳ වැටේ. දිවයිනේ ජලාශ රැසක සමස්ත ජල ධාරිතාව 70% දක්වා ඉහළට. ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට.
උතුරු කොරියා බැලිස්ටික් මිසයිලයකට සමාන අවයක් අත්හදා බලයි. බංග්ලාදේශය හමුවේ පළමුවරට නවසීලන්ත කණ්ඩායමට ටෙස්ට් ක්‍රිකට් පරාජයක්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකියි. මීළඟට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස් 6ට බලාපොරොත්තු වන්න.